මේ කටුනේ හරි මේ දැන් බලමු මේ අපි කතා කරේ ඉතිරි කිරීමේ ගිණුම ගැන නේද? ඔව්. එතකොට ඉතිරි කිරීමේ ගිණුම ගත්තාම අපි කිව්වා මේ ඒව නෝට් එක දුන්නද උඩට? මම නෝට් එක දුන්නද ඒකේ? නෑ නේද? දුන්නා. නෝට් එක දුන්නාද? ඔව් සර්. හරි. ඒතර මම ඉතිරි කිරීමේ ගිණුමක් හඳුන්වන්න කියලා මම කිව්වේ මොකක්ද කිව්වේ? ව්‍යාපාරිකයන්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට කැමැති විටක මුදල් තැන්පත් කිරීමට එම තැන්පතු ආපසු ලබා ගැනීමට හැකියාව ඇති ගිණුම් විශේෂයක් කියලා මම දුන්නා නේද? ඔව් සර්. හරි. ඊළඟට බලමු එහෙනම් විශේෂිත ඉතිරි කිරීමේ ගිණුම් කියන්නේ මොනවද? විශේෂිත ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යනවා මොනවද ඒවා? එකක් ලියා ගන්න. ධන යෝජන ඉතිරි කිරීමේ ගිණුම්. 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 ඊළඟට කාන්තාවන් සඳහා වන ඉතිරි ගිණුම්. කාන්තාවන් සඳහා වන ඉතිරි ගිණුම්. කාන්තාවන් සඳහා වන ඉතිරි ගිණුම්. තව එකක් ජේෂ්ඨ පුරවැසි ගිණුම්. ජේෂ්ඨ පුරවැසි ගිණුම්. ඒකේ ප්‍රශ්නය ආවේ මොකක්ද? විශේෂිත ඉතිරි කිරීමේ ගිණුම් තුනක් කියන්නේ කියලා. ඒ ටියුට් එක නැති අය ලියාගන්න බැරි වුණොත් මට කියන්න ඕනේ. විශේෂිත ඉතිරි කිරීමේ ගිණුම් තුනක් ලියන්න කියලා කිව්වේ. එකක් තමයි ධන යෝජන ඉතිරි කිරීමේ ගිණුම්, කාන්තාවන් සඳහා වන ඉතිරි ගිණුම්, ඊළඟට කිව්වා ජේෂ්ඨ පුරවැසි ගිණුම්. ඔවා මේ විශේෂිත ඉතිරි කිරීමේ ගිණුම් විදිහට තමයි අපි හඳුනගන්නේ. හරි. පොතේ අපි ඊළඟට අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නය මොකක්ද? ඉතිරි කිරීමේ ගිණුම ලියන්න එක. කියන්නේ මේ ප්‍රශ්නේ ලියා ගන්න. ඉතිරි කිරීමේ ගිණුම ආරම්භ කර පවත්වාගෙන යාමෙන් ලබාගත හැකි ප්‍රයෝජන ලියා දක්වන්න. ඉතිරි කිරීමේ ගිණුම ආරම්භ කර පවත්වාගෙන යාමෙන් ලබාගත හැකි ප්‍රයෝජන ලියා දක්වන්න. ඉතිරි කිරීමේ ගිණුම ආරම්භ කර පවත්වාගෙන යාමෙන් ලබාගත හැකි ප්‍රයෝජන ලියා දක්වන්න. දැන් අපි දකිනවා මේ ගොඩක් වෙලාවට ඉතිරි කිරීමේ ගිණුම් හැම කෙනෙක් ගාම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ අම්මා තාත්තා ගත්තොත් එයාගේ නමට අනිවාර්යයෙන්ම ඉතිරි කිරීමේ ගිණුමක් හෝ දෙකක් කීපයක් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. ඒත් ජනප්‍රිය ගිණුම් වර්ගයක් තමයි ඉතිරි කිරීමේ ගිණුම් කියන්නේ. අපි ළඟ සල්ලි වැඩිපුර ගැවසෙනවා නම් අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි ඒවා සල්ලි ළඟ තියාගන්නේ නැහැ. මොකද ඒවා වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ අපි ඉතිරි කිරීමේ ගිණුමක දානවා. නමුත් අවශ්‍ය වන වෙලාවක අපිට සල්ලි ලබා ගැනීම හැකියාව තියෙන නිසා මොකද මේ මුදල් තැන්පත් වෙලා තියෙන තාක්කල් පොලියකුත් අපිට ඒකට ලැබෙනවා.
දැන් බලමු ඉතිරි කිරීම කිරීම ආරම්භ කර පවත්වාගෙන යාමේ ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා එකක් තමයි ලියා ගන්න. මුදල් වලට ආරක්ෂිත බවක් ලැබීම, මුදල් වලට ආරක්ෂිත බවක් ලැබීම, මුදල් වලට ආරක්ෂිත බවක් ලැබීම, ආරක්ෂිත බවක් ලැබීම, එතකොට ඉතුරු දිනුම් හිමියන්ට බැංකුව ආකර්ෂණීය පොලියක් දෙනවා නේද? ආකර්ෂණීය පොලියක් දෙනවා කියලා බැංකුව කියනවා. පොලිය ආදායමක් ලැබීම, මුදල් වලට ආරක්ෂිත බවක් ලැබීම, පොලි ආදායමක් ලැබීම, පොලි ආදායමක් එතකොට මේ ඉතිරි කිරීමේ දිනුම් හිමියන්ට පුළුවන්කම තියෙනවා මේ ස්වයංක්‍රීය තෙල යන්ත්‍ර මගින් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙන ඕනම වෙලාවක රෑ 12ට හරි එකට හරි කමක් නැහැ සල්ලි අවස්ථාවක් නම් ස්වයංක්‍රීය තෙල යන්ත්‍රයක් ළඟට ගිහිල්ලා අපිට අවශ්‍ය සල්ලි ලබා ගන්න ඕනම වෙලාවකදී අපිට මුදල් තැන්පත් කිරීමේ හැකියාවක් ඉතිරි කිරීමේ ගිණුම හරහා ලබා දීලා තියෙනවා. අපි ලියමු ස්වයංක්‍රීය තෙල යන්ත්‍ර මගින් ස්වයංක්‍රීය තෙල යන්ත්‍ර මගින් ස්වයංක්‍රීය තෙල යන්ත්‍ර මගින් ස්වයංක්‍රීය තෙල යන්ත්‍ර මගින් ගනුදෙනු කළ හැකි වීම 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 ඊළඟට හරපත් වරහන් ඇතුළේ ලියා ගන්න ඩෙබිට් කාඩ් කියලා හරපත් අපි මේක ගැන අපි වෙනම කතා කරමු හරපත් ගැන අපි වෙනම කතා කරමු හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකි වීම හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකි වීම අපිට මේ ණයපත හරපත විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා මම මේ තාම කතා කරන්නේ ඔයා ගන්නවා මම කිව්වා මේ තැන්පතු බැංකු මගින් ව්‍යාපාරික සපයන සේවා දෙකක් තියෙනවා කියලා කිව්වා මොකද්ද තැන්පතු ආශ්‍රිත සේවා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියලා ඒ අර්ථයේ තැන්පතු වර්ග ගිණුම් තුනක් තියෙනවා එකක් තමයි ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් ජංගම ගිණුම් දැන් අපි කතා කරන්නේ මේ තුන්දෙනාගේ පළවෙනි එක ඉතිරි කිරීමේ ගිණුම් එතකොට ඒකේ ආව හරපක් ගැන හරපක් කියලා කියනකොට විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කරහා ලබා ගන්න පුළුවන් මුදල් වර්ගයක් මුදල් විදිහට කටයුතු කරන්න පුළුවන් හරපක ණය කාඩ්පක ඒ වගේ දේවල් වලින් අපි ඒක අන්තිමටම සාකච්ඡා කරමු හරපත කියන්නේ මොකක්ද ණය කාඩ්පක කියන්නේ මොකක්ද කරන්නේ කියන අපි ඒක වෙනම කතා කරමු කොට හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකි වීම හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකි වීම තව එකක් හදිසි අවස්ථාවලදී පහසුවෙන් මුදල් ආපසු ලබාගත හැකි වීම හදිසි අවස්ථාවලදී පහසුවෙන් මුදල් ආපසු ලබාගත හැකි වීම හදිසි අවස්ථාවලදී පහසුවෙන් මුදල් ආපසු ලබාගත හැකි වීම
පහසේ මුදල් ආපසු ලබාගත හැකිවීම තව එකක් ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කළ හැකිවීම හා ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කළ හැකිවීම හා ආපසු ගැනීමට හැකිවීම ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කළ හැකිවීම හා ආපසු ගැනීමට හැකිවීම ඔතේ හරියද ලියා ගන්න බැරි වුණාද කාට හරි ඉවර එක ඉවර එක ඔව් සර්. භාෂා කාරණා නේද හරි ඊළඟට අහනවා 10 වෙනි ප්‍රශ්නය ඔන්න මේ ඔක්කොම පාඩම් කරන් ඉන්න ඕනේ වෙන දවසේකට ඒ ලබන සතියේ සුක්‍රවාරයකට ඔයා මේ ඉතුරු ටික ඔක්කොම ටික පාඩම් කරන් ඉන්න පන්තියේදී මම අනිවාර්යයෙන් පන්තියේ හැමෝගෙම ප්‍රශ්න අහනවා අමතක වුණා කියන්න බෑ ගියා ගන්න බැරි වුණා කියන්න බෑ හරි අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමේ ක්‍රියාපරිපාටිය ලියා දක්වන්න කියලා. කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමේ ක්‍රියාපරිපාටිය ලියා දක්වන්න. ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමේ ක්‍රියාපරිපාටිය ලියා දක්වන්න. එකක් තමයි ලියන්න බැංකු විසින් ලබා දෙන ගිණුම් විවෘත කිරීමේ අයදුම් පත්‍රය බැංකු විසින් ලබා දෙන ගිණුම් විවෘත කිරීමේ අයදුම් පත්‍රය බැංකු විසින් ලබා දෙන ගිණුම් විවෘත කිරීමේ අයදුම් පත්‍රය දෙක මුදල් තැන්පතු පත්‍රය තව එකක් ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පත්‍රය දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශය තව එකක්
ජාතික හැඳුනුම්පත මෙන්න මේවා මේ බැංකුවට ඉදිරිපත් කරන්න ඕන දේවල් වලට තමයි සලකන්නේ. මොකද බැංකුව විසින් ලබා දෙන ගිණුම් විවෘත කිරීම ආයතන පත්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. මුදල් තැන්පත් පත්‍රය මුදල් තැන්පත් කරලා ඒක බාර දෙන්න ඕනේ. ගනුදෙනු කර පිළිබඳ තොරතුරු දැනගැනීමේ පත්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට දේශීය ආදායම් පරිසරවල කරන ප්‍රකාශය සහ ජාතික හැඳුනුම්පත සමග මේවා බාර දෙන්න ඕනේ බැංකුවට පිළිගන්නේ කියන්නේ. ඔන්න දැන් අපි තැන්පතු වර්ග තුනක් තියෙනවා කිව්වා. ඉදිරි කිරීමේ ගිණුම්, ඊළඟට ස්ථාවර තැන්පතු ගිණුම්, ජංගම ගිණුම්. එතකොට ඒකෙදී අපි ඉදිරි කිරීමේ ගිණුම් ගැන ඔන්න අපි කතා කරලා ඉවර කරා. දැන් අපි දෙවෙනි එක ළඟට කවුද ස්ථාවර තැන්පතු සම්බන්ධයි. හරි. දැන් ස්ථාවර තැන්පතු කතා කරලා ඊට පස්සේ ජංගම ගිණුම් ගැන අපි කතා කරනවා. එතනින් පස්සේ අපි විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා වලට යනවා. ඊට පස්සේ එතකොට මේ අපි බැංකු පාඩම අපිට ඉවර වෙනවා. ඊට පස්සේ අපි රක්ෂණය මේ පාඩම ටික අපි කරගෙන යනවා. මේකත් මේක දිග පාඩමක්. මේ පොඩ්ඩක් දිගයි මේ අර බැංකු ගැන කතා කරන්න කියන නිසා. ඒ නිසාම බැංකුවේ ප්‍රශ්න අහන ඔයගොල්ලෝගේ. බැංකු පාඩම් වලින් ප්‍රශ්න අහන ඒකේ ගොඩාක් වෙලාවට ප්‍රශ්න මේකට අහලා තියෙන්නේ මේ ජංගම ගිණුම් ආශ්‍රිත තමයි ගොඩාක් මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒක බලන්න. හරි. දැන් බලමු ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ අපි හිතමු පොඩි ළමයේ ඉපදුනා එක ස්ථාවර තැන්පතුවක් කියන්නේ මෙහෙමයි. ස්ථාවර තැන්පතුවක් කියන්නේ අපිට හැමතිස්සෙම මුදල් ලබා ගන්න බෑ. ඉදිරියේම කියනවාගේ මුදල් ලබා ගන්න බෑ ඒකේ. ඒකදී අපිට පුළුවන් අපිට යම් කිසි මුදලක් එකවර ධර්මයෙන් අපිට රුපියල් ලක්ෂයක් දානවා. දාලා ඊට පස්සේ අපි මාසිකව 10000 ගානේ අපිට සැකි පමණින් රුපියල් 1000 නැත්නම් 2000 5000 යන ආදී වශයෙන් අපි මුදල් තැන්පත් කරගෙන යනවා. ඒතර මූලික මුදලක් තැන්පත් කරමින් තමයි අපි ඒක අරගෙන යන්නේ. ඒතර මූලික මුදලක් තැන්පත් කරනවා. තැන්පත් කරලා ඊට පස්සේ අපි යම් මුදලක් අපි මාසිකව තැන්පත් කරනවා. හැබැයි අපි බැංකුවට ලබා දෙනවා අපි කාලය. ඒ කියන්නේ අපි කියනවා මේක අවුරුදු 10ක් විතර මේක පවත්වාගෙන යන්න ඕනේ. ඒතර අවුරුදු 10ක් නම් අවුරුදු 10 අවස්ථාවේ අපිට සල්ලි ගන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි හිතමු ළමයේ දරුවෙක් ඉපදුනාට පස්සේ තාත්තා කෙනෙක් ගිහිල්ලා ඒ දරුවා වෙනුවෙන් ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරනවා. එහෙම ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරාට පස්සේ මාසිකව තාත්තා එකට මුදල් දානවා. ඒක බැංකුවට මුදල් දානකොට බැංකුව උඩට අහනවා මේ මෙන්න මේවා ඔයා මුදල් කීයක් මාසිකව තැන්පත් කරනවද? එතකොට තාත්තා කියනවා මේක රුපියල් 5000 ගානේ හරි නැත්නම් 1000 ගානේ හරි කමන්ට කියවුණා කාර්යයක් ඒක කියනවා. ඊළඟ තාත්තා අහනවා තාත්තගෙන් අහන බැංකුව කල්පනා කරුවෝ ඔයා මේ ගිණුම ඒ දරුවගේ වයස කීය දක්වාද? එතකොට යා කියනවා අවුරුදු 21යි කියන්නේ. යාට ඉගෙන ගන්න ඕන වෙනකොට සල්ලි අවශ්‍යතාවයක් ඇති වෙනකොට ඒ ගැන හිතලා කියන අවුරුදු 21ක් දක්වා. එතකොට තාත්තා මොකද කරන්නේ? අවුරුදු 21 දක්වා ඒ මුදල් තැන්පත් කරනවා. දැන් අපි හිතමු ඒ ළමයා ලොකු වුණා ඊට පස්සේ සත්පුර විභාගයේ කියලා ඉවරනා ඊට පස්සේ අම්මට කියන්න පුළුවන් අම්මේ මට මෙන්න මේ කම්පියුටර් පාඨමාලාව කරන්න ඕනේ මේ සල්ලි ටිකක් ඕනේ කියනවා. ඒත් අම්මා කියනවා මේ අපි තාත්තට කියනවා. එතකොට තාත්තට කිව්වම තාත්තා මේ ලාච්චු ඇරලා පොතක් අරගෙන දෙනවා මේක ඔයා තරමටම වයසයි.
ඒකේ තියෙනවා මේ තාත්තා මාසිකව තැන්පත් කර මුදල් ප්‍රමාණය. ඒ වගේ අපිට නම් එහෙම නැතුව දැන් අපිට මුදලක් මූලික මුදලක් තැන්පත් කරලා අපිට ඒක කරන්න පුළුවන්. නැත්නම් අපි මුදලක් මූලික මුදලක් තැන්පත් කරන්නේ නැතුව අපි මුදලක් තැන්පත් කරගෙන යනවා කාලයක්. දැන් දරුවෙකුට මූලික මුදලක් අවශ්‍ය නැහැ. ඒතකොට යාට පුළුවන් මේ 10,000 ඒ ගාන ඒක පවත්වාගෙන යන්න පුළුවන්. හරිද? හරි. ඉතින් අන්න ඒ විදිහේ ගිණුමක් තමයි තැන්පත් පොලේ කියලා කියන්නේ. හැබැයි අපි දකිනවා මොකක්ද? අපි මෙහෙම දෙයක් දකිනවා ඉතිරි කිරීමේ ගිණුමේ පොලියට වඩා ස්ථාවර තැන්පත් ගිණුමක පොලිය වැඩි. පොලියේ විපාකන පවත්වන නිසා ඉතිරි කිරීමේ ගිණුමකින් අපිට ඕනම වෙලාවක මුදල් ආපසු ලබා ගන්න පුළුවන්. ස්ථාවර තැන්පත් ගිණුමකින් අපිට ඒක මුදල් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඉතිරි කිරීමේ ගිණුමක ඕන වෙලාවක මුදල් තැන්පත් කරන්න ආපහු ලබා ගන්න පුළුවන්. ස්ථාවර තැන්පත් ගිණුමක ඕන වෙලාවක මුදල් තැන්පත් කරන්න මුදල් ආපහු ලබා ගන්න නැහැ. ඒ වගේම තමයි ඉතිරි කිරීමේ ගිණුමක් ගත්තාම ඉතිරි කිරීමේ ගිණුම ස්ථාවර තැන්පත් ගිණුමක් බවට පත් කරන්න බෑ. ඉතිරි කිරීමේ ගිණුම ස්ථාවර තැන්පත් ගිණුමක් බවට පත් කරන්න බෑ. හැබැයි ස්ථාවර තැන්පත් ගිණුම ඉතිරි කිරීමේ ගිණුමක් බවට පත් කරන්න පුළුවන්. දැන් එහෙම මුදල් තැන්පත් අපි මුදල් තැන්පත් කරගෙන ගියපු කෙනෙක් එයාගේ නමින් ස්ථාවර තැන්පත් ගිණුම පවත්වාගෙන ගියා. මාසික අපිට මේ අල්පේ 10,000 ගන්න දාගෙන ගියා. නමුත් කාලයක් ගියට පස්සේ එයා හදිස්සියෙම අනතුරකට භාජනය වෙලා ඉතින් එයාට ආදායම් නැහැ උපයන්න. මුදල් තැන්පත් කරන්න. අන්න ඒ වගේ වෙලාවකදී කර්මනාකරන්න කියන්න පුළුවන්. මට මෙතනින් එක ලිඛිතව දෙන්න ඕනේ. මට මේ මම මේ අනතුරකට භාජනය වුණා. මට මෙතන සිට මට මේ මුදල් තැන්පත් කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා මේ ස්ථාවර තැන්පත් ගිණුම සාමාන්‍ය ඉතුරු ගිණුමක් බවට පත් කරලා දෙන්න කියලා එහෙම ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒකට ඒ වැඩ කරලා දෙනවා. එතන අපිට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් විදිහට අපිට ඒ ස්ථාවර තැන්පත් ගිණුම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඉතින් යාර ඉතිරි කිරීමේ ගිණුමක් එහෙම ස්ථාවර තැන්පත් ගිණුමක් බවට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඔයාලගේ සමහර වෙලාවට අහන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුමක් සහ ස්ථාවර තැන්පත් ගිණුමක් අතර දැකිය හැකි වෙනස්කම් දෙකක් කියන්නේ. 2001 අවුරුද්දේ එහෙම ප්‍රශ්නයක් ඇහුවා. තාම ඊට පස්සේ එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම අහන්න හැකියාව තියෙනවා. එහෙම අහන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ මැහුවොත් ඔයා කියන්නේ අර මේ පැත්තකින් එක ලියාගන්න මට ඒක දාලා මේක දාන්න බැරි වුණා. ඔය ඒක ලියාගන්න. ඉතුරු තැන්පත් සහ ස්ථාවර තැන්පත් අතර වෙනස්කම්. පරිච්ඡේද ඉතුරු ඉතිරි කිරීමේ ගිණුමක් ස්ථාවර තැන්පත් ගිණුමක් බවට පරිවර්තනය කරන්න බෑ. හැබැයි ස්ථාවර තැන්පත් ගිණුමක් ඉතුරු ගිණුමක් බවට පත් කරන්න පුළුවන්. ස්ථාවර තැන්පත් ගිණුමක් ඉතුරු ගිණුමක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක පොතේට සම්බන්ධ කරගන්න එහෙම ප්‍රශ්නයක් ඇහුවොත්. හරි දැන් අපි කියමු ස්ථාවර තැන්පත් ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ ලියා ගන්න.
ස්ථාවර තැන්පතු හඳුන්වන්න 11 වෙනි ප්‍රශ්නය. ස්ථාවර තැන්පතු හඳුන්වන්න. ස්ථාවර තැන්පතු හඳුන්වන්න. මොකද කියන්නේ නිශ්චිත කාල සීමාවක් සඳහා නිශ්චිත කාල සීමාවක් සඳහා නිශ්චිත කාල සීමාවක් සඳහා ස්ථාවර පොලි ප්‍රතිශතයක් යටතේ නිශ්චිත කාල සීමාවක් සඳහා ස්ථාවර පොලි ප්‍රතිශතයක් යටතේ කාල සීමාවක් සඳහා ස්ථාවර පොලි ප්‍රතිශතයක් යටතේ ආරම්භ කළ හැකි තැන්පතු ස්ථාවර තැන්පතු ලෙස හඳුන්වයි. ස්ථාවර තැන්පතු ලෙස හඳුන්වයි. ස්ථාවර තැන්පතු ලෙස හඳුන්වයි. ඊට පස්සේ අපි 12 වෙනි ප්‍රශ්නෙට අපි යමු. ස්ථාවර තැන්පතුර ලක්ෂණ මොනවාද? ස්ථාවර තැන්පතුර ලක්ෂණ මොනවාද? ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමේ ලබාගත හැකි ප්‍රයෝජන පුතේ අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩාක් අහන්නේ නැහැ. මම අර කරුණු කීපයක් නෝට් දුන්නට එහෙම සාමාන්‍ය ප්‍රශ්න එහෙම අහන්නේ නැහැ. ඒ නැත්නම් ඔයාගෙන් අහයි ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යාමේ ලබාගත හැකි ප්‍රයෝජනයක් කියන්නේ. අනේම යහන්න. උපරිම ප්‍රයෝජන අහනකොට කරුණු එකකට හෝ දෙකකට සීමා කරන්න පුළුවන්. දෙකකට එහා යන්නේ නැහැ. දෙකකට එහෙම එහා යන්නේ නැහැ. උපරිම කරුණු දෙකකට සීමා කරයි. එතකොට ඒකට පුළුවන් එක ප්‍රශ්න එක ඒ වගේ ලකුණු දෙකක් දෙන්න නේ. ලකුණු දෙකක් වෙනවා නම් එක එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඕක අපි හිතමු ඔකාවේ පස්වෙනි ප්‍රශ්නෙට කියනවා. පහේ එක ආයන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එතනදී අයන්නෙන් අහනවා. එතකොට මේ ප්‍රශ්න දෙකකම ලකුණු දෙකක් දෙන්නේ එතකොට. දැන් අහන්නේ ඉදිරි කිරීමේ ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යාමේ ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් කියන්න. එතකොට මේ දෙකම වෙන්නේ එක ලකුණයි නම් එකකට එතකොට එක උත්තරේ ලකුණු භාගය ගන්න තමයි වටහම් වෙන්නේ. එහෙම තමයි සාමාන්‍ය ආයන්න කියලා ප්‍රශ්න හදනවා. එතකොට අර ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න උඩතරම් හදන්න පුළුවන් ඒක. මේ හදනවා නම් ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්න හදන්න ඕනේ. ඊට වඩා එහා යන ප්‍රශ්න ඉන්නේ විදියක් නෑ. එහෙම දාන්නේ නෑ ඒගොල්ලෝ. මොකද අපිට කාලය පැය දෙකයි තියෙන පේපර් එකේ ලියන්න. එතකොට ලියන්න පැය දෙකට අපිට ගොඩාක් දේවල් ඒගොල්ලෝ අපිට දාන්නේ එහෙම කාලයක් එක්ක ඉතිරි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට පැය දෙකකට ලියන්න පුළුවන් මට්ටමේ පේපර් එකක් හදනවා. එතකොට ඒ පේපර් එක අපිට ඔය කරුණු මතක නම් අපිට ඒවා ලියන්න ඉච්චර අමාරු වෙන්නේ නැහැ. මේකෙන් අපිට ලියාගෙන යන්න පුළුවන්. හරි නේද? අපි දැන් බලමු එහෙනම් ස්ථාවර තැන්පතුර කියන ලක්ෂණ මොනවද කියලා. අපි එකින් එක ලියමු. ඊයන පළවෙනි එක නැත්නම් මොනවා හරි කරුණාවක් දාලා හරි ඒ වගේ මොකක් හරි ක්‍රමයකට ලියා ගන්න. කරුණු ටික ලියා ගන්න. යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යාම
යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යාම යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යාම තව එකක් තැන්පතු කාලය සහ මුදල අනුව තැන්පතු කාලය සහ මුදල අනුව තැන්පතු වේගය වැඩි කියනකට මම දන්නේ තැන්පතු කාලය සහ මුදල අනුව තැන්පතු කාලය සහ මුදල අනුව පොලි ප්‍රතිශතය වෙනස් වේ පොලි ප්‍රතිශතය වෙනස් වේ තව එකක් ස්ථාවර තැන්පතුව ඇපේට තබා ස්ථාවර තැන්පතුව ඇපේට තබා තැන්පතුවෙන් ස්ථාවර තැන්පතුව ඇපේට තබා තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් ලෙස ලබාගත හැකි වීම ණය මුදලක් ලෙස ලබාගත හැකි වීම ණය මුදලක් ලෙස ලබාගත හැකි වීම ඔතේ මේකදී සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් ගත්තොත් ඒ ඉතිරි කිරීමේ ගිණුම අපේට කියන්න බෑ. අන්න ඒක එකක් වෙනසක් වෙනවා. ඒක වෙනසක් ගන්න පුළුවන්. ඉතුරුම් ගිණුමක් අපේට තබා ණය මුදලක් ලබා ගන්න බෑ. ස්ථාවර තැන්පතු ගිණුමක් අපේට තියලා ණය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු ස්ථාවර තැන්පතු ගිණුමක තියෙනවා කියලා ලක්ෂ 20ක් කියන්නකෝ. ලක්ෂ 20ක් තියෙන ස්ථාවර තැන්පතු ගිණුමේ ඒ පුද්ගලයාගේ ලක්ෂ 20ක් තියෙනවා. දැන් හදිස්සියම ඒ පුද්ගලයාට ඕන කරනවා ලක්ෂ 5ක මුදලක්. දැන් ලක්ෂ 5ක් ගන්න ඕනේ. දැන් ලක්ෂ 5 ගන්න වෙන ක්‍රමයක්වත් නැහැ. එතකොට එයා ගිහිල්ලා කලමනාකරු හම්බ වෙලා කලමනාකරුට කියනවා මට රුපියල් ලක්ෂ 5ක ණයක් ගන්න පුළුවන්ද කියලා. එතකොට කලමනාකරු කියනවා උපදෙස් දෙනවා නෑ ඔයා එහෙම ණය ගන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ ස්ථාවර තැන්පතුව අපේට තියන්න. අපේට තියලා ණය ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් අපි ණය ගන්නවා නම් එක්කෝ අපේ ඉඩමේ ඔප්පුව තියන්න ඕනේ ඊළඟට නැත්නම් කාර් එකේ පොත තියන්න ඕනේ. හරි ඒ වගේ දේවල් වලින් තමයි අපි ණය ඉල්ලන්න ඕනේ. නමුත් එතනදී අපිට පුළුවන් අපේ ස්ථාවර තැන්පතු ලක්ෂ 20ක් තියෙනවා නම් අපේ ලක්ෂ 20 අපේ තියෙනවා. එතකොට කරදරයක් නැතුව ණය ඉල්ලන්න පුළුවන්. ඊළඟට ඒ ලක්ෂ 20 තැන්පතු අපේ තියලා අපේ ලක්ෂ 5ක ණය ඒ මොහොතේම අපිට ඉල්ලන්න පුළුවන්. ඒක අපි ලබා දෙනවා. එතකොට අපි කලමනාකරු අපෙන් අහන්න පුළුවන්
ඔයාට මේ ණය ගෙවන්න කොච්චර කාලයක් ඕනද කියලා. හදිස්සියක් නැහැ. ඒ පුද්ගලයා කියනවා අද මට අවුරුදු 3ක් දෙන්න කියලා. අවුරුදු 3ක්. එතකොට අර අපිට මේ දැන් ලක්ෂ 20 එයාට පොලියක් ලැබෙනවා කියලා 15000ක 15000ක පොලියක් තියෙනවා. තමයි අර 15000ක පොලියක් ලැබෙනවා. දැන් එතකොට අර පුද්ගලයා කියනවා මගේ මාසික වාර්ෂිකය කොච්චරක් වෙනවද? මම මාසෙට කීය ගාණ දාන්න ඕනද? අපි හිතමු කලමනාකරු කියනවා ඔයා මාසෙකට 10000 ගාණ දාන්නකෝ. උදාහරණයක් කියන්නේ 10000 ගාණ දාන්න. එතකොට අන්න අර පුද්ගලයා කියන කලමනාකරුට එහෙනම් ඔයා මෙහෙම කරන්න. ඔයා මගේ පොලිය තියෙනවනේ 15000. ඒ පොලියෙන් 10000ක් ඔයා කපා ගන්න මගේ ණය සඳහා. ඉතුරු 5000 ඒක මට එවන්න. මේ අපි දකිනවා මේ නගරය තුල සමහරක් අය ඉන්නවා ඒගොල්ලෝ එක්ක පෙන්ෂන් ගිහිල්ලා නැත්නම් ඒගොල්ලෝ වයසට ගිහිල්ලා මේ ආදායම් ඒගොල්ලෝ නැහැ. ඒ වගේ අය මොකද කරන්නේ අපිටම පර්චේස් 20ක් තියෙනවා කියලා. ඉදමක් කියන පර්චේස් 20ක්. එතකොට ඒගොල්ලෝ ගේ හදලා තියෙන පර්චේස් 10යි. දැන් අර ඉතුරු පර්චේස් 10 ඒක විකුණ ගන්න පුළුවන් අපි හිතමු ලක්ෂ 60කට 70කට ඒක විකුණ ගන්න පුළුවන්. හරි. එහෙම කියනකො අපිට ලක්ෂ 60ක් කියනකො ලක්ෂ 60කට විකුණ ගන්න පුළුවන්. එතකොට ඒ අය මොකද කරන්නේ? අර ඉඩම් කෑල්ල නිකන් තියාගෙන ඕකේ මල් ගාවයි කියලා එකක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ අර පර්චේස් 10 විකුණනවා. විකුණලා ලැබෙන සල්ලි වලින් එයාගේ ඉන්න ගේ තව මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් තව ලක්ෂ 5ක් 10ක් දාලා ඒ අඩුපාඩු ටික සම්පූර්ණයෙන්ම හදාගන්න. ඉතුරු සල්ලි ටික වේදම් කරන්නේ නැහැ. ඒ ටික එහෙමම ගිහිලා දානවා ස්ථාවර තැන්වලට ගෙනවා. අපි හිතමු ඒකෙන් යාට මාසික පොලියක් ලැබෙනවා. ඒතකොට ඒ මනුස්සයා කියනවා ඒ පොලිය මගේ ගෙදරට යවන්න කියලා. දැන් එතකොට අර මනුස්සයට අර පොලියෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. ඉස්තරතන් පටුව සම්පූර්ණ ලැබෙන අර මුදල එකපාරට දානවා බැංකුවට. දාලා ඒ ලැබෙන පොලියෙන් ඒගොල්ලෝ ජීවිතය පවත්වාගෙන යන අය ඕන තරම් ඉන්නවා. අනේ අන්න එහෙම කරන්න පුළුවන්. ඒක
උදේ මේ මම කියන එක අහනවාද? ඔව් සර්. හරි. ඔතන මට කියන්න දැන් මම ඉස්තර කරපු වල ලක්ෂණ වගේක් කිව්වා 1යි 2යි 3යි කරුණු 4ක් කිව්වා. මේ 4 ලියා ගන්න පුළුවන් වුණාද නැද්ද? ඒ කරුණු 4 ලිව්වද නැද්ද? එකපාරට මේ කට් වෙලා තිබ්බේට මම කියන්නේ ලිව්වද? සර් 3යි ලිව්වේ. ඒක තමයි අර මෙතන ඇහුවේ වරගෙන. හරි. 4 වෙනි එක ලියා ගන්න. सामान्य इतिरि किरीमे गिनुम वलට වඩා 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 වැඩි ප්‍රතිශතයක් යටතේ වැඩි ප්‍රතිශතයක් යටතේ පොලි හිමිවීම සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුම් වලට වඩා වැඩි ප්‍රතිශතයක් යටතේ පොලි හිමිවීම හරිද ලිව්වද ඔව් හරි පොඩි මම මේ යන්න හැදුවේ දැන් කරුණු 12 කියවන අපි කරුණු නෙමෙයි ප්‍රශ්න 12කට අපි උත්තර සාකච්ඡා කරා ඊළඟට අපිට යන්න තියෙන්නේ මේ තව 13 වෙනි පස්සට මේ ජංගම ගිණුම් සම්බන්ධව කතා කරන්න තියෙන්නේ මම කියන්න හැදුවේ ඔයා ඊළඟ දවස් එනකොට පොත ඔය ටික පාඩම් කරගෙන එන්න ඕනේ. පැහැදිලි නේද? ඉතින් මම හැමදාම කියනවා හැමතිස්සෙම කියනවා පාඩම් කරන්න කියලා. ගොඩක් වෙලාවට අපි කරන්නේ නැත්තේ ඒකමයි නේද? ඉතින් ඒකෙන් වෙන්නේ අර විභාගේ හෙටනම් ඔයා එන්නේ අර අමතක වෙච්ච ඒවා පාඩම් කරන්න බලන්න. ඉතින් ඊට වඩා හොඳ නැද්ද? ඒ විභාගෙට කලින් දවසේ ඔයා ටිකක් හොඳට නිදහසේ ඉඳගෙන පාඩම් කරන්න ඕනේ. ඉඳගෙන ටිකක් ඔය අමතක වෙච්ච ඒවා පොඩ්ඩක් ඕන ඔය හැන්දෑවල පොඩ්ඩක් බලලා ආයෙත් හොඳට නිදාගෙන පෞද්ගල විභාගෙට කියලා ලියන්න ඔයා කවුද නැද්ද? දැන් ඔයාට මෙහෙම දෝර කරන්න. විභාගේ ලියලා ඉවර වෙච්ච ගමන් දුවගෙන ඇවිල්ලා දත් මිටි කාගෙන පොත බදාගෙන දිව හපාගෙන තීන ස්නෑප් එක පද කරගෙන ගෙදරින් අම්මටත් බලනවා තාත්තටත් බලනවා බල්ලටත් බලනවා පූසටත් බලනවා අලුතිකටත් බලනවා රටවල ඉන්න මිනිස්සු ඔක්කොටම බලනවා මටත් බලනවා එහෙම පාඩම් කරන එකට හොඳ නිදහසේ ස්කූල් එකේ ඉඳලා පාඩම් කරලා යන එකට හොඳ ඒක. එහෙම මෙහෙම පාඩම් කරන එක හොඳයි නේ කලින් ඒ නිසා ලබන සතියේ සිකුරාදා එනකොට නිකන් ඉන්න බෑ. ඔයා හොඳට පාඩම් කරගෙන ඉන්න ඕනේ. මම මෙහෙම දෙයක් හිතාගෙන ඉන්නවා. ව්‍යාපාර අධ්‍යයනය නිවාඩු දවසක් ආපුවාම මේ ටීම් එකේ ළමයි කොටස් දෙකම අරගෙන ඒගොල්ලෝ මේ ව්‍යාපාර අධ්‍යයනය එකට ඔන්ලයින් පන්තියක් කරලා මේ පන්තියට මේ අතරේ පන්තිය දානවා ඉතින් ගිණුම් කරගෙන මම පන්තියක් ගිණුම් කරනම ඔන්ලයින් කරන්නේ නැහැ. ගිණුම් කරන්නේ ඔන්ලයින් කරන්නේ නැහැ මේ
දුර ඉන්න ළමයින්ට මම ඒක ඔන්ලයින් කරලා දෙනවා. දුරට එන්න බැරි නිසා. අනිත් අයට මේ පන්තිය ඒ අදාළ පන්ති වල වැඩි වෙලාවක් අරගෙන පැය 3ක් විතර වගේ අරගෙන අපි ඉක්මනට මේ 10 පන්ති පාඩම් ටික ඉවර කරලා 11 වසරේ පාඩම් වලට යන්න ඕනේ. හැබැයි පොතේ මේ ඔයාලගේ තියෙන උදව්ව තමයි. දැන් මේක පාඩම් කරන්න තුව නෑ මට පාඩම් කරන්න බැරි වුණා. එක්ක මම එදා හිතියේ නෑ ඔන්ලයින් ක්ලාස් එකේ හිතියේ නෑ. ඉතින් ඒ වගේ ඒවා කියන්න බලාගෙන ඔයා එන්නේ වැඩක් නෑ එතකොට. ඔයා ටීම් එකට දෙන සල්ලි මාර අපරාධයකට. ඒ නිසා ඔයා දෙන සල්ලි වලට ඔයා වටිනාකමක් අරගන්න. හරි නේද? හරි එහෙනම් මම අදට පන්තිය නවත්තනවා. ඔක්කොටම ආයුබෝවන්. පොතේ මේකේ රෙකෝඩින් එක දාන්න නේ. රෙකෝඩින් එක දාන්නම්. තවත් එකකට ගිහින්. එතකොට ඔය එක පාඩම් කරන්න. අපි ආපහු දවසක හමු වෙමු. සර් මට ආයේ පන්ති කවද්ද තියෙන්නේ? ආයෙත්. ඒක අපිට කියන්න පුළුවන්. මට ආයේ පන්ති කවද්ද තියෙන්නේ? හා